අයිබෝවන් STV ද මිර වැඩසටහන වෙත ඔබ පිළිගන්නවා. අප අදත් බලාපොරොත්තු වෙන්නේ කලින් වැඩසටහනේ නවතුපු තැනින් ආරම්භයක් ලබා ගන්න. පෙර වැඩසටහනේ අපි සමග එක්ුණේ සංචාරක හෝටල් ශාස්ත්‍රයේ නියුතු වෙන සාමාන්‍ය අධිකාරියවරේ ක්‍රිස් මහත්මයා. අදත් එතුමා අපේ සමග පැමිණලා සිටින මේ වැඩසටහනට මම අයිබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබෝවන් දර්ශන. ක්‍රිස් මහත්මයා අද මම ඔබතුමාගෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරක කර්මාන්තයේ මම හිතන්නේ මේ වැඩසටහන් වල සාම්ප්‍රදායිකව අහන්න නැති ප්‍රශ්නයක්. ඔබතුමා දන්නවා දැන් OTAs කියලා කොටාශයක් තියෙනවා. නැත්නම් online travel agencies කියලා තියෙනවා. ඒවා නම් වශයෙන් කිව්වොත් booking.com, Agoda, Expedia වගේ ආයතන. එහෙම ඊට අමතරව තියෙනවා travel agencies තියෙනවා. නැත්නම් tour operatorස්ලා කියලා කොටාශයක් තියෙනවා. මේ travel agencies OTA හෝ වේවා එහෙම නැත්නම් අනිත් travel agencies ඒකත් නැත්නම් tour operatorsලා ground handlersලා ඊට local agentsලා foreign agentsලා ඔය අතරමැද ඉන්න හැමෝම අන්තිමටම හැමෝටම commissions වලින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙම බැලුවාම හෝටල් කාමරයක් සංචාරකයාට දෙන ප්‍රමාණය උදාහරණයක් විදිහට රුපියල් 13000යි කියලා ගත්තොත් එහෙම මේ 13000 ඇතුලේ මේ සියලුම දෙනාට ගෙවන කමිෂන්ස් තියෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් සාමාන්‍ය අධිකාරියවරයෙක් විදියට අහන්නේ මේ තියෙන කමිෂන්ස් ඔක්කොම ගෙවුවට පස්සේ හෝටලයකට ලැබෙන ප්‍රමාණය සහ මේ ප්‍රමාණය ගැන ඔබතුමා මොකද හිතන්නේ සහ මේ travel agentsලා කියන කොටාශය අයින් කළා FIT එහෙම නැත්නම් pre individual travellersලා එහෙම නැත්නම් අදාළ හෝටලේ තියෙන වෙබ්සයිට් එක කරා direct bookings අරගෙන මේක දියුණු කරන්න බැයිද කියලා ඔබතුමාගේ මම සංකීර්ණ ප්‍රශ්නයක් අහුවොත් ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ? හොඳයි දර්ශන. අපි travel agentsලා OTA online travel agents නැතුව අපිට සංචාර කර්මාන්තය කරන්නත් බෑ. හැබැයි ඒගොල්ලෝ බයිපාස් කරලා අපිට කරන්න බෑ කියලා OTA නැතුව අපිට කරන්න බෑ කියලා හේතුවකුත් නැහැ. අපිට කරන්න පුළුවන්. දැන් ඔබතුමා අහුවා අපි OTA එකට ගෙවන කමිෂන් එක. OTA හැම OTA එකක්ම පහුගිය අවුරුදු 5 වගේ ඇතුළත 10%ක විතර තිබුණ කමිෂන් එකට වැඩිය 10%ක් විතර කමිෂන් එකක් වැඩි කරලා තියෙනවා. ඒගොල්ලෝ කරලා තියෙන්නේ සමහර වෙලාවට 80%ක් සංචාරකයෝ ලෝකේ සියලුම රටවල් වලට සංචාරය කරන්නේ මේ OTA එක හරහා. මොකද මේ මාකට් එක ඒ තරම් ස්ට්‍රොන්ග්ලි ඒගොල්ලෝ අල්ලගෙන ඉන්නවා. එකක් මේ කොවිඩ් වසංගතයත් එක්ක එයාලට පෙර සහ පසු එයාලා කැමති ගෙදර ඉඳලා ඔන්ලයින් එකෙන් චෙක් කරලා රේට්ස් කම්පෙයාර් කරලා බුකින් එක දාන්න. ඉස්සර තිබුණා අපි ගියා travel agent එකට ගිහිල්ලා travel agent එක කතා කරලා අයිටනරි එකක් හදලා බුකින් එක දානවා. අපි බලමු OTA එකෙන් කරන OTA එක හරහා කරපුවම තියෙන වාසිය. OTA හරහා කරපුවම තියෙන වාසිය සංචාරකයාට ලැබෙනවා පැකේජ් එකක්. කාමර, ගුවන් යාන, කාර් රෙන්ටල්, cruise ship සහ පැකේජ්. ඉතින් මේ හැම දෙයක්ම ලැබෙන නිසා සංචාරකයන් නිතනින්ම බලනවා මට මේ හැම දෙයක්ම ලැබෙනවා මට කරදරයක් නැහැ මම යනවා OTA එක හරහා. සංචාරකයාගේ මයින්ඩ් එක ඒක. ඒගොල්ලෝගේ දැක්ම සිතීම ඒක. OTA එක කරන්නේ අපිට මේ සංචාරකයා එවලා අපෙන් කමිෂන් එක ලබා ගන්න එක. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඔබ කිව්වා වගේ 13000කට අපි හිතමු රුපියල් 10000කට කාමරයක් අපි විකුණනවා කියලා. 10000කට කාමරයක් විකුණුවාම OTA එකේ කමිෂන් එක අපි හිතමු රුපියල් 300ක් කියලා. රුපියල් 300ක අපි ගෙවන්න ඕනේ OTA කමිෂන් එක. ඒ 13000න් අපි ගෙවන්න ඕනේ රූම් කොස්ට් එකක් කියලා දන්නවා. ඔබතුමා මට වැඩි ඒ ගැන හොඳින් දන්නවා. රූම් කොස්ට් එකක් තියෙනවා. රූම් කොස්ට් එකට අයි තියෙනවා. රූම් කොස්ට් එකට අයි තියෙනවා amenities, labor, electricity, water, linen, chemical මේ හැම දෙයක්ම අයි තියෙනවා රූම් කොස්ට් එකට. ඒක දරා ගන්න ඕනේ මේ රුපියල් 13000 ඇතුළත. සර්විස් charge එක මම කිව්වා. OTA කමිෂන් එක කිව්වා. රූම් කොස්ට් එක කිව්වා. එතනින් එහාට තියෙනවා තව කිලින් කොස්ට් එක. ෆුඩ් කොස්ට් එක. දවස ගානේ මේ තියෙන ආර්ථික රටාවත් එක්ක ෆුඩ් කොස්ට් එක දවස ගානේ ඉහළ යනවා. අද තියෙන ගානට නෙමෙයි හෙට ඒ බඩුවම ගන්න තියෙන්නේ. ඉතින් ෆුඩ් කොස්ට් එක මේ ඔක්කොම අයින් කරපුවාම ප්ලස් ටැක්ස් ගවර්න්මන්ට් ටැක්ස්. ඉතින් මේ හැම දෙයක්ම අයින් කරපුවාම ඇත්තටම මේ 13000 කාමරේ ඇති ලාභයක්
නොමැති තරම්. ඉතින් අපි මේ හැම දෙයක්ම පාලනය කරගන්න නම් අපිට එක වාසියක් ගන්න පුළුවන් මම කිව්වා වගේ OT එක මග ඇරලා travel agent කමිෂන් එක travel agent මග ඇරලා අපිට පුළුවන් නම් අපේ වෙබ්සයිට් එක direct booking සරහා අපේ වෙබ්සයිට් එක ප්‍රොමෝට් කරගන්න tourism hotels වල ගොඩක් හොඳ විකල්පයක් වේවි. අපි ඉස්සරහට බලමු අපි කතා කරමු කොහොමද අපි ඒක කරන්න කියලා. හොඳයි ක්‍රිස් මහත්මයා. දැන් ප්‍රේක්ෂකීනි ඔබ සංචාරක හෝටලයක් ගැන විස්තර හොයනවා නම් අන්තර්ජාලයේ ඒක Google search engine වේවා වෙන යම් කිසි search engine එකක හොයනකොට ඔබට පේනවා මුලින්ම එන top 10 results වල එන තැන තමයි ඔය booking.com, Agoda, Expedia. ඊට පස්සේ තමයි සමහරවිට අදාළ හෝටලේ වෙබ්සයිට් එකේ ඉන්නේ. මොකද එහෙම බැලුවාම ඒකට අපි කියනවා වෙබ්සයිට් එක ඔප්ටිමයිස් කරනවා කියලා. දැන් අපි කලින් ප්‍රශ්නේ ඊතර නැවැත්තුවා. දැන් මගේ යෝජනාව හෝටල්කරුවෙක් විදිහට අදාළ හෝටලේ වෙබ්සයිට් එක පේමන්ට් ගේට්වේ එකට ලින්ක් කරලා ඒ පේමන්ට් ගේට්වේ එක යම්කිසි ප්‍රධාන බැංකුවක මාස්ටර් වීසා කාඩ් සහ ඇමරිකන් එක්ස්ප්‍රස් කියන ක්‍රෙඩිට් කාඩ් තුන ඇක්සෙප්ට් කරන්න පිළිගන්න පුළුවන් විදිහට හරි ගස්සලා ඩිරෙක්ට් බුකින් අරගත්තාම අර කමිෂන් එක ගෙවන්න නැතුව රුපියල් 13000 නම් අපි කියමු half board rate එක half board එකේ උපරිම වාසිය ලබා ගන්න පුළුවන්. දැන් මගේ තර්කය ඒකයි. දැන් ඔබතුමා මොකද හිතන්නේ ලංකාවේ සමස්තයක් විදිහට මේ වෙබ්සයිට්ස් කියන ඒවා ඔප්ටිමයිස් වෙලා නැහැ. සමහර ආයතන වල තියෙන වෙබ්සයිට්ස් සමහර හෝටල් වල තියෙන වෙබ්සයිට් හරියම ප්‍රයිමරි ලෙවල් එකේ තියෙන පේමන්ට් ගේට්වේ ගැන අවබෝධයක් නැහැ. යන්තම් පේන දේ තමයි ක්‍රෙඩිට් කාඩ් එකක පේමන්ට් එක කරගන්න පුළුවන් කියලා විතරයි අන්තම් පේන්නේ. මොකද ඔබතුමා මේ ගැන හිතන්නේ? ඔව් දර්ශන ඔබ කිව්වා වගේ ලංකාවේ ඇත්තටම ලංකාව විතරක් නෙමෙයි ගොඩක් හෝටල් වල ඔබතුමා කිව්වා වගේම මේ පාවිච්චි කරන්නේ නැහැ අපි මේ ටෙක්නොලොජි එක හරියටම. මම ඒකයි කිව්වේ අපි OT එකේ රෙජිස්ටර් වෙනවා. උඹලා අපිට මාකටිං කරපල්ලා. අපිට ගෙස්ලා එවපල්ලා. අපි උඹලට කමිෂන් එක දෙන්නම් කියලා පැත්තකට වෙලා ඉන්නවා. ඒක නෙමෙයි කරන්න ඕනේ ඇත්තටම. ඇත්තටම කරන්න ඕනේ තියෙනවා සිස්ටම් එකක් තියෙනවා GDS Global Distribution System. මේක පාවිච්චි කරලා තමයි මේ මොහොත වෙනකොට මිලියන 6ක්වත් අඩුම ගානේ travel agentsලා GDS එක search කරනවා ඔයාගේ හෝටලේ කොයිද තියෙන්නේ කියලා. ඔයාගේ rates කොයිද තියෙන්නේ කියලා. ඔයා හෝටල් එකේ PMS system එකට මේක ඇතුළත් කරන්න පුළුවන් නම් ඔයාගේ මේ GDS එකට මේ ඔයාගේ PMS එකත් එක්ක link කරන්න පුළුවන් නම් ඔයා හැමතිස්සෙම live කොච්චර කාමර ගානක් තියෙනවද අද තියෙන offers මොනවද අද තියෙන specialties මොනවද මේ හැම දෙයක්ම ලයිව් ඔයාට මේ GDS එක කරා දෙන්න පුළුවන්. මේක පාවිච්චි කරන්නේ නැහැ ඇත්තටම පාවිච්චි කරන්න තරම් මං හිතන්නේ අර OTA කට්ටිය මේක ඔක්කොම ඕවර්ටේක් කරලා තියෙනවා. ඒක නිසා කවුරුත් hijack කරලා තියෙනවා. ඒ කට්ටිය කැමති නැහැ මේවා GDS සිස්ටම් එක වගේ දේවල් පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න කියන්නේ මම කියන්නේ හෝටලයකට තියෙන හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මේ GDS කියන තාක්ෂණය. GDS කියන තාක්ෂණය භාවිත කරලා මේ හරහා තමන්ගේ හෝටලේ යාවත් කාලින කරන්න පුළුවන් නම් ඒක තමයි තියෙන හොඳම ක්‍රමය මේ තියෙන තරගකාරී රටාවත් එක්ක. ක්‍රිස් මහත්තයා ඔබ වැඩසටහනේ හොඳ තැනකට ගෙනාව මේ තාක්ෂණය සම්බන්ධව. දැන් මම ලංකාවේ සංචාරකයෙක් විදිහට රැකියාව නෙමෙයි මම කියන්නේ සංචාරකයෙක් විදිහට යම් කිසි හෝටලයක රිපීටර් කෙනෙක් වුණාම ලංකාවේ දැන් මම මගේ තියෙන අත්දැකීම තියෙන ඔපෙරා වගේ ෆ්‍රන්ට් ඔෆිස් software එක රිපීටර් කෙනෙක්ව passport number එක එහෙම නැත්නම් national ID card number එක දාලා සිස්ටම් එකේ එන්ටර් කරනකොටම කලින් වතාවේ මෙයා හිටපු කාමරේ සියලුම විස්තර ගන්න පුළුවන්. දැන් මට සිද්ධ වුණා ලංකාවේ 5 star කියන හෝටල් වල මම රිපීටර් කෙනෙක් වුණාම ගිහිල්ලා කියන්න ඕනේ මම රිපීටර් කෙනෙක් කියලා ඉවරලා. හරි කේදනීයයි තත්ත්වය. මොකද රිපීටර් කෙනෙකුට යම්කිසි විශේෂ රෙකග්නිෂන් එකක් තියෙන හෝටල් වල. දැන් ඇයි අපිට බැරි මේ තාක්ෂණයත් එක්ක මීට වැඩිය මොකද ගෙස්ට් රෙකග්නිෂන් එක සර්විස් එක කියන එක තමයි ඇත්තටම හෝටල් කරුවෙක් විදිහට මම බලාපොරොත්තු වෙන්නේ. කැම බීම කියන එක නෙමෙයි. මොකද කැම බීම අපි උතරම් කාලා බීලා දැකලා තියෙන නිසා. මොකද ඔබතුමා ගැන හිතන්නේ? ඔව් දර්ශන. මෙතන දැන් මං කිව්වා වගේ දැන් අපි OTA එක අපි බයිපාස් කරලා අපේ වෙබ්සයිට් එක හරහා අපි බුකින්ග්ස් ගන්නවා නම් දැන් ඔබතුමා කියපු මේ රිපීටර් කියන සංකල්පෙත් ඉතාමත් වැදගත්. එකක් තමයි අපි GDS තාක්ෂණය වැදගත්. රිපීටර් කියන සංකල්පය ඉතාමත්ම වැදගත්. හුඟක් හෝටල් වල දැන් මම උදාහරණයකට කියන්නම් මාලදිවයිනේ සහ
මැද පෙරදිග මම වැඩ කරපු හෝටල් වල එයාලගේ තියෙනවා ඔබ කියපු ඔපේරා සිස්ටම් එකට වැඩි ඇඩ්වාන්ස් සිස්ටම් එකක්. ඉතින් මේ සිස්ටම් එකේදී ඒගොල්ලන්ට පුළුවන් රිපීටර් කෙනෙක්ව ට්‍රැක් කරන්න. හරිම සිම්පල් වැඩේ. ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක සිස්ටම් එකට දාපු ගමන් ඔයා රිපීටර් කෙනෙක්ට කවද්ද ආවේ කොයිද හිටියේ මොනවද කරුවේ මේ හැම දෙයක්ම වැටෙනවා. මේක කරන්න ඕනේ ඇත්තටම රිසර්වේෂන් එකේ. මම ඒකයි කිව්වේ තාක්ෂණයත් එක්ක දියුණුව අපේ ලංකාවේ ඉතාමත්ම භාවිත කරනවා නැතුව නෙමෙයි. ගොඩක් හෝටල් වල අපි මේ දන්න බපසරේට එහා ගිය ගොඩක් හෝටල් වල දැන් ඉන්ටර්නැෂනල් හෝටල් චේන්ස් ගොඩක් තියෙනවා ලංකාවේ. ඒවා භාවිත කරනවා නැතුව නෙමෙයි. මම කියන්නේ සමස්තයක් වශයෙන් මේක සිස්ටම් එක ටූරිසම් සිස්ටම් මේක අනිවාර්ය කළ යුතුයි. ඒ වගේ සිස්ටම් එකකට යන්න ඕනේ. දැන් ඔබතුමා ඉස්සලාම කිව්වා මේ මට දැන් මතක් වෙනවා ගිය වැඩසටහනදී කතා කරුවා මේ සර්විස් චාර්ජ් ප්‍රශ්නේ. සේවකයන්ට ලැබෙන සර්විස් චාර්ජ් එක ඉතාමත් අඩුයි සමහර හෝටල් වල. ඇයි මේක වෙන්නේ? ඒකට කන්සිස්ටන්සි එකක් නැහැ. ඉතින් මම කියන්නේ මේ හැම දෙයක්ම සිස්ටම් එකකට එන්න ඕනේ. සර්විස් චාර්ජ් එක අපි දැන් සමහර හෝටල් වල මාළදිවයිනේ දෙනවා ඇවරේජ් සර්විස් චාර්ජ්. මාසෙට ඩොලර් 10ක් හෝ වේවා මාසෙට ඩොලර් 300ක් හෝ වේවා ඔබට ලැබෙන්නේ මාසෙට ඩොලර් 550යි. 550 අවුරුද්ද පුරාම ඔබට ලැබෙන ඔබ සතුට. මෙන්න මේ වගේ සිස්ටම් එකක් හෝටල් වර්ගීකරණය අනුව අපි ගෙනාවොත් එහෙම ඒ වගේම මේ රිපීටර්ස්ලා ට්‍රැක් කරන සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම මේ රිපීටර්ස්ලා ට්‍රැක් කරන්න නම් මේ සිස්ටම් එක අපි ඇතුළත් කළ යුතුයි. මම හිතන්නේ මේක හෝටලෙන් හෝටලයට වෙනස් සිස්ටම් තියෙන්නේ. ඒ වුණාට මේක ඔබතුමා කිව්වා වගේ ඉතාමත් වැදගත්. මේ OT එක බයිපාස් කරලා අපේ වෙබ්සයිට් එක කරා ඩිරෙක්ට් මාකටිං යනවනම් මම කිව්වා GDS එක මම කිව්වා ඔබතුමා කියපු මේ රිපීටර්ස් ලව ට්‍රැක් කරන එක අත්‍යවශ්‍ය කාරණයක් කියලා මම කියනවා. ස්තුතියි ක්‍රිස් මහත්මයා. අපි එහෙමනම් කෙටි විරාමයක් ලබාගෙන වැඩසටහනේ ඉදිරියට යමු. කෙටි විරාමයෙන් පසුව නැවතත් අපි ද මිර වැඩසටහන සමග එක් වෙනවා. අද අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ වෘත්තීය ඉතාමත් අත්දැකීම් බහුල සාමාන්‍ය අධිකාරිවරයෙක් ක්‍රිස් මහත්මයා. ක්‍රිස් මහත්මයා ඊළඟට මගේ ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් කෙටි ප්‍රශ්න කීපයක් අහලා මම ඊට පස්සේ මගේ ගැඹුරු ප්‍රශ්නයට ඔබතුමාට යන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඇවරේජ් ෆුඩ් කොස්ට් එක කීයද හෝටල් එක? සාමාන්‍යයෙන් අපි ලංකාවේ ඇවරේජ් ෆුඩ් කොස්ට් එක 135ක් 135ත් 40ත් අතර. සාමාන්‍යයෙන් 135 තමයි අපේ ඇවරේජ් ෆුඩ් කොස්ට් එක ලංකාවේ අපි බලන්නේ. ඇවරේජ් බෙවරේජ් කොස්ට් එක මම ඔබතුමාගෙන් අහුවතින් ඇවරේජ් බෙවරේජ් කොස්ට් එක බෙවරේජ් කොස්ට් එක හැමතිස්සෙම අපි බලන්නේ 125ත් 128ත් අතර බෙවරේජ් කොස්ට් එක තමයි අපේ ලංකාවේ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් රූම් ඩිවිෂන් එකෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන GOP එක gross operating profit එක මම percentage එකක් විදිහට අවුතින් ඇවරේජ් එක ඉන්ඩස්ට්‍රි එකේ කොච්චරක් වගේද ඔබතුමාගේ තියෙන අත්දැකීම් අනුව? 60ත් අතර තමයි මම හිතන හැටියට ඒක. මම මේ ප්‍රශ්න කීපය ඇහුවේ ඇයි කියලා අපේ ප්‍රේක්ෂකයන්ට හිතන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම දැන් ඔබට මෙහෙම අපි ඒකට කියනවා කම්ප්‍රෙෂන් එකක් කියලා මම යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා. මාල්දිවයිනේ ගත්තොත් දූපත් සමූහයක්. එතකොට මූදු වතුර ෆිල්ටර් කරන්න ඒගොල්ලන්ට තියෙනවා RO plant කියලා එකක්. reverse osmosis system එකක්. ඊට පස්සේ ඒගොල්ලන්ට ජෙනරේටර්ස් තුනක්වත් තියෙන්න ඕන ස්ටෑන්ඩ් බයි දෙකකුත් එක්ක 24/7 ජෙනරේටර්ස්. මාලදිවයිනේ කියන රටේ නිෂ්පාදනය කියලා කිසිම දෙයක් නැහැ. සියලුම දේවල් ලෝකයේ විවිධ රටවල් වලින් ලංකාව ඇතුළු හැමතැනින්ම ආනයනය කරන්නේ. එතකොට හැම හෝටලයකටම යන්න තියෙන විධික්‍රම තුනයි. එක්ක සී ප්ලේන්, ඩොමෙස්ටික් ෆ්ලයිට්, එහෙම නැත්නම් ස්පීඩ් බෝට්ස්. එතකොට මම දැන් කියන දේවල් වලින් ඔබ සැමටම තේරෙනවා මෙතන කොච්චර කොස්ට් එකක් තියෙනවද. ලංකාවේ අපිට ලිඳක් හැරුවා වතුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජල සම්පාදන මණ්ඩලය ඉතාමත් මම හිතන්නේ කොස්ට් එක අඩුවෙන් අපිට RO ප්ලාන්ට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකාවේ විදුලි බලය ගත්තත් මම හිතන්නේ ජෙනරේටර් එකකින් ගන්න තරම් මිල අධිකයි කියලා. මෙච්චර පහසුකම් තියෙන තැනක ඇයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆිටබිලිටි එක වැඩි කරලා මීට වැඩිය මේක දියුණු කරන්න බැරි මොකද කියලා ක්‍රිස් මහත්තයා ඔබතුමා මොකද හිතන්නේ? ඔව් දර්ශන. මෙතනදී
අපි එන්න ඕනේ මාලදිවයිනත් එක්කනේ දැන් ඔබතුමා කම්පෙයාර් කරන්නේ. මාලදිවයිනත් එක්ක කම්පෙයාර් කරද්දී එයාලගේ රූම් රේට්ස් ඇත්තටම අපි බැලුවොත් එහෙම ඒගොල්ලෝගේ තියෙන ලෝකල් අයිලන්ඩ් ටූරිසම් කියලා කන්සෙප්ට් එක. ලෝකල් අයිලන්ඩ් ටූරිසම් කන්සෙප්ට් එකේ තියෙන ගෙස්ට් හවුස් කිව්වට ඒවා ලොකු ඉහළ ස්ටෑන්ඩඩ් එක තියෙන ගෙස්ට් හවුස්. ඉතින් මේකේ අවම රූම් රේට් එකත් ඇවිල්ලා ඩොලර් 350ක් විතර වෙනවා. ඩොලර් 18,000ක් කාමර තියෙනවා. ඩොලර් 18,000ක් කාමර තියෙනවා. එක දවසකට මම මේක එක දවසකට ඩොලර් 18,000කට කාමර තියෙනවා. half board. ඉතින් මේ ඒ වගේම මේකෙත් තියෙනවා මේ කාමර මං කිව්වේ ඒකයි. දැන් මේගොල්ලෝ ලොකු පිරිවැයක් දරනවා මේගොල්ලෝගේ සේවා සපයන්න සංචාරකයන්ට. එතකොට ඒක ඒගොල්ලෝ කව කරගන්නේ මේගොල්ලෝගේ මේ රූම් රේට් එකත් එක්ක. කම්පිටිටිව් රූම් රේට් එකත් එක්ක තමයි මේගොල්ලෝ දෙන්නේ. ඉතින් මේ රූම් රේට් එකට යන්න බැරි නම් ඒගොල්ලන්ට මේක කරන්න බෑ මේ බිස්නස් එක. දැන් ලංකාවේ එහෙම නෙමෙයි. ලංකාවේ ඇවිල්ලා මාලදිවයිනට සාපේක්ෂව බලද්දී රූම් රේට් එක ඉතාමත්ම අඩුයි. මොකද අපේ කම්පිටිෂන් එක වැඩි. මාලදිවයිනත් එක්ක මාලදිවයිනේ තියෙන්නේ ටූරිස්ට්ලගේ ඇට්‍රැක්ෂන් එකක් වෙලා ඉවරයි. ඒගොල්ලෝ ෆස්ට් තෝට් එක මාලදිවයිනට යනවද මාලදිවයින ඉඩ නැත්තම් ලංකාවට එනවද? දැන් ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ලංකාවේ තියෙන කම්පිටිෂන් එකත් එක්ක අපිට අර රූම් රේට් එක මාලදිවයින වගේ ඉහළට ගෙනියන්න බෑ. ඉතින් එතකොට අපි මොකද කරන්නේ? රූම් රේට් එක තියාගන්නවා අපි හිතමු රුපියල් 20000. ඒ කියන්නේ ඩොලර් 100ක්. ඩොලර් 100ක වගේ රේට් එක අපි මේ රූම් රේට් එක තියාගෙන අර අපි කියපු ඉස්සෙල්ලා කියපු මේ හැම කොස්ට් එකක් එක්කම අපිට රජයේ බදු ගෙවන්න තියෙනවා. සර්විස් චාර්ජ් ගෙවන්න තියෙනවා, OTA කමිෂන් ගෙවන්න තියෙනවා, රූම් කොස්ට් එක තියෙනවා, ෆුඩ් කොස්ට් එක තියෙනවා. මේ හැම දෙයක්ම බලපුවම ප්‍රොෆිටබිලිටි එක ඉතාමත්ම අඩු මාජින් එකක තියෙනවා. ඕක තමයි දර්ශන මාත්‍ය මම හිතන හැටියට මේකේ තියෙන වෙනස. මම ඔබට මෙහෙම තරකයක් දැම්මොතින් එහෙම. දැන් අපි බැලුවතින් එහෙම රූම් රේට්ස් ගත්තොත් ලංකාවේ ඩොලර් 350 400 මම හිතන්නේ උපරිම දවසකට half board ඩොලර් 500ක වගේ රූම් රේට් එකක් තමයි තියෙන්නේ. ලංකාවේ මම ඔබට යෝජනා කෙරුවොතින් මම ඔබට යෝජනා කෙරුවොතින් අපිට හරි ක්ලයන්ටේල් එක එන්නේ අපිට හරි ක්ලයන්ටේල් එක ගෙන්නනවා නම් මීට වැඩි මේක වැඩි ගානකට විකුණ ගන්න පුළුවන් කියලා ඔබතුමා මගේ තර්කයත් එක්ක එකඟ වෙනවද? මොකද ඔබතුමා ගැන හිතන්නේ? හරි. දර්ශන ක්ලයන්ටේල් එකක් කියලා කියන්නේ දැන් අපි දන්නවා අපි කැප්චර් කරන මාකට් එකක් තියෙනවා. දැන් අපේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක කැප්චර් කරන්න ඕනි මාකට් එක ඇත්තටම දැන් මාලදිවයිනේ තියෙන විශේෂත්වය තමයි එයාලට සෙලිබ්‍රිටිස්ලා එනවා. ප්‍රයිවට් ජෙට් වලින් එනවා. ටාටා ෆ්ලයිට්ස් වලින් එනවා. ඔව් ඒගොල්ලෝ අයිලන්ඩ් පිටින් රෙන්ට් එකට ගන්නවා. අයිලන්ඩ් පිටින්ම රෙන්ට් එකට ගන්නවා. ඒගොල්ලන්ට එෆෝඩ් කරන්න පුළුවන්. ඒගොල්ලොන් කැප්චර් කරලා තියෙන ඒ මාකට් එක. දැන් වෙලා ගත්තොත් වෙලා වලට කියන්නේ තදරත් වෙලා ප්‍රයිවට් අයිලන්ඩ් කියලා. ප්‍රයිවට් අයිලන්ඩ් කියලා. ඒගොල්ලොන් ප්‍රයිවට් ජෙට් එකක් එනවා අයිලන්ඩ් එකම ගන්නවා. ඒගොල්ලොන්ගේ කට්ටිය විතරයි ඩොලර් මිලියන් ගණන් වියදම් කරනවා යනවා. ඉතින් ඒ මාකට් එක ඒගොල්ලොන් කැප්චර් කරලා ඉවරයි. ලංකාවට අපි මේ තත්ත්වයට යන්න නම් අපිට තියෙනවා සෑහෙන ලොකු වගකීමක් මේ ටූරිසම් මිනිස්ට්‍රි එකට. මේ මාකට් එක කැප්චර් කරන්න වෙනම කැම්පේන් එකක් කරන්න ඕනේ. අපි හැමදාමත් විකුණන්නේ මොනවද? අපි හැමදාමත් විකුණන්නේ අවුරුදු 2500 ක්‍රිස්තු වර්ෂ 5 දී හදපු සීගිරියයි. අන්තිමට මේ රජ කාලේ කරපු දේවල්නේ අපි කරන්නේ. අපි තාමත් කැම්පේන් එකක් අපි කරන්නේ තාම ඒක වැරදි දෙයක් නෙමෙයි මම කියන්නේ. ඒක අපේ ටූරිසම් ඉන්ඩස්ට්‍රියට වටිනවා. ඒ වුණාට අලුත් දේවල් අපි මොනවද කරන්නේ? දැන් උදාහරණයකට අපි ගත්තොත් මාලදිවයිනට යන සංචාරකයෙක් මම මගේ අත්දැකීමත් එක්ක කියන්නේ දවස් 30ෙම ඇවිල්ලා බීච් එකේ ඉන්න ඒගොල්ලන්ට තියෙන ඇක්ටිවිටීස් කරන්න. තනිකර වතුර විතරයි තියෙන්නේ. ඒත් ඒගොල්ලෝ සෑන්ඩ් බැන්ක් ට්‍රිප් කියනවා. පික්නික් අයිලන්ඩ් තියෙනවා. ස්නෝකලින් ට්‍රිප්ස් තියෙනවා. එතකොට සෆාරිස් තියෙනවා. එතකොට එක ඩොල්ෆින් ක්‍රූස් තියෙනවා. සන්සෙට් ක්‍රූස් තියෙනවා. ඩීප් සී ෆිෂින්. ඔව්. ෆ්ලයි ෆිෂින්. ෂාක් ෆීඩින් ඔය වගේ ගොඩාක් ඇක්ටිවිටීස් මේගොල්ලෝ කරනවා මාලදිවයිනේ. සංචාරකයන් කවදාවත් අත්දැකලා නැති දේවල්. ඉතින් මේක අපේ මම හිතන්නේ ලංකාව වටේ මොහොත තියෙන්නේ. ලංකාව වටේම මේක කරන්න බැරි වෙයි සමහර විට. සමහර විට මේක කරන්න පුළුවන් වෙයි සමහර විට අපිට ඊසාන දිග ට්‍රින්කෝ පැත්තේ කින්නිය ට්‍රින්කෝ ඒ පැත්තේ සමහරට අපිට මේක අත්හදා බලන්න පුළුවන්. මං කියන්නේ ලංකාවේ සේවකයන් හෝ
කළමනාකාරවරු නොදැනුවත්කම නෙමෙයි. මේකට එෆෝර්ට් එකක් දාන්න. මේක කළ යුතුයි. මේකට යූටර්න් එකක් ගන්න ඕනේ. දැන් අපි සංචාරක ව්‍යාපාරයේ මේ හැමදාම අපි ඊස්ට් එකට ගියොත් එම නිලවැලි එකයි බීච් එකයි කෝවිලයි පෙන්නලා නෙමෙයි. මෙතනින් එහාට අපි යම්කිසි වෙනසක් කළ යුතුයි. ඒක මම හිතන්නේ ඒක හැමතැනම විය යුතු දෙයක් කියලා මම හිතන්නේ මේ දර්ශනවත්. ඔබතුමා හිතන්නේද ක්‍රිස් දැන් අපි මේ කතා කරපු දේවල් අනුව ලංකාවේ පුහුණු සේවකයෝ මොකද ඔබ අධ්‍යක්ෂින් බහුල සාමාන්‍ය අධිකාරීවරයෙක් පුහුණු සේවකයෝ ලංකාවේ රඳවා ගැනීමට අපහසුයි මොකද හැම මිනිස්සුන්ටම තියෙන පුද්ගලික අපිමතාර්ථයකට අපි කියන්නේ personal perks and goals තියෙනවා. එතකොට ඒවා achieve කරන්න ඕන වෙන පුද්ගලයෝ ලංකාවේ ඉන්නවට වැඩි පඩියක් ගෙවන වැඩි සර්විස් chargeයක් ගෙවන වැඩි පහසුකම් ගෙවන වෙන තැනකට යනවා. ඒ හේතුව මේකට තදින් බලපානවා කියලා ඔබතුමා හිතනවාද? එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ මට්ටමේ සංචාරක හෝටල් තියෙන අයිතිකරුවන්ගේ තියෙන දැනුවත් වීමේ භාවයේ තියෙන අඩුපාඩු නිසාද මෙහෙම සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් සංචාරක මණ්ඩලයේ තියෙන අඩුපාඩු නිසාද සිද්ධ වෙන්නේ? ඇත්තටම මම ඉස්සෙල්ලත් ඔබට කිව්වා ආගන්තුක සත්කාරය අතින් ශ්‍රී ලාංකිකයන් තරම් හොඳ දක්ෂ අය ලෝකේ කොහෙවත් නැහැ. ඉතින් හැම රටක්ම කැමති ලංකාවෙන් කවුරු හරි එනවා නම් ප්‍රයොරිටි එක දෙන්න. දැන් ඔබතුමාම දන්නවා ඒක. ෆයිනෑන්ස් කන්ට්‍රෝලර් කෙනෙක් ගත්තොත් එහෙම ඇප්ලිකේෂන් 10ක් ආවොත් ඉන්දියාවෙන් එකයි නම් ගිහලා තියෙන්නේ ලංකාවෙන් අනිවාර්යෙන් ඔබතුමාව බලනවා ඒකලොන් ඉන්දියන් කෙනෙකුට යනවට වැඩිය ශ්‍රී ලංකාවේ කෙනෙක්ගේ වගකීම් තියෙනවා. ඒ වගේම හොස්පිටැලිටි එක තියෙනවා. ඇඟේ ආගන්තුක සත්කාරය කියන එක ඇඟේ තියෙනවා. ඉතින් මේක එක මික්ස් වෙච්ච එකක් තමයි මේ ඉතින් ශ්‍රී ලාංකිකයෝ කියන්නේ. ඉතින් මේක ඇත්තටම ශ්‍රී ලාංකිකයන් ලංකාවේ රඳවා ගැනීමට නම් මං කිව්වා වගේ මොකක් හරි සිස්ටම් එකක් හද යුතුයි. ඒගොල්ලන්ට වටිනාකමට ඒගොල්ලන්ගේ වටිනාකමට හරියන මුදලක් ගෙවිය යුතුයි කියන එක මම පැහැදිලිවම කියනවා. මොකද මම කළමනාකරුවෙක් හැටියට ලංකාවේ වැඩ කරුවා නම් මට හම්බ වෙයි ඕනේ නම් ලක්ෂයක් එකමාරක් ඒ වගේ සැලරි එකක්. මම පිටරටක ගිහිල්ලා වැඩ ඒක කෙරුවොත් එහෙම මට හම්බ වෙනවා ඩොලර් 4000ක්. ඉතින් මං කියන්නේ ඉතින් ඒක මම ඉතින් හැමතිස්සෙම හිතනවා මම මොකද මේ ඩොලර් 1000කට ලංකාවේ වැඩ කරන්නේ ඊට වැඩිය හොඳයි 4000කට පිටරට වැඩ කරනවා. ඒ ඔබතුමත් ඒකට සාක්ෂි දරනවා මං හිතන්නේ. ඉතින් මේක අපිට ඩොලර් 1000ක් ඕනේ නෑ. අපිට ඩොලර් 1500ක් ගෙවන්න එතකොට අපි ලංකාවේ ඉන්නවා. අර ඒක ඒ තැනට මේ කතිකාව ඇති කළ යුතුයි කියන එකයි ඒක මිනිස්ත්‍රී මාර්ගයෙන් හෝ වේවා මේ කතිකාව ඇති කළ යුතුයි ලංකාවේ ඉන්න හොඳම සේවකයන්ව ලංකාවෙම රඳව ගන්න නම් ඒක කළ යුතුමයි කියලා මම හිතනවා. අවසාන වශයෙන් අද වැඩසටහන අවසන් කරන්න මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා හිතනවද දැන් ලංකාවේ ඔබතුමා පැහැදිලි කළා වගේ මේක යූටර්න් එකක් ගහන්න ඕනේ කිව්වා. දැන් යූටර්න් එක ගහනකොට පහුගිය වැඩසටහන් වලදී මම ඉතාම පැහැදිලි කරපු දේවල් ඩාර්ක් ටූරිසම්, වෙල්බීಯಿಂగ్ ටූරිසම්, ස්පිරිචුවල් ටූරිසම්, එකෝ ටූරිසම්, ආයුර්වේද ටූරිසම් මේ වගේ අලුත් සංකල්ප ඉතාමත් කෙටියෙන් ඔබතුමා මට කියන්න. මේ වගේ සංකල්ප ගෙනල්ලා මේ තියෙන සාම්ප්‍රදායික හෝටල්කරණයෙන් ඔබට ගිහිල්ලා මාලදිවයින හෝ ඉන්දියාව හෝ අපේ තියෙන කම්පිටිටර්ස්ලාට නැති සුවිශේෂත්වය විකුණන්න පටන් ගත්තොත් ඔබතුමා හිතනවාද මේක අපිට යූටර්න් එක ගහලා මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් කියලා? ඔව් ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා හරිම පුදුම ඉන්ඩස්ට්‍රියක්. ඒ කියන්නේ පුංචි ලෝකේ යම්කිසි තැනක හෝ රටේ යම්කිසි තැනක පුංචි සිදුවීමක් වුණත් මේ ඉන්ඩස්ට්‍රි එක කඩාගෙන වැටෙනවා. දැන් අපි ඒකට දන්නවා පාස්කු ප්‍රහාරේ ලංකාවේ ටූරිස්ට්ලාගේ පැමිණීම 70%කින් පහළට ගියා. ඉන්පස්සේ කොරෝනා වසංගතේ ලෝකෙටම බලපෑව අපි හැමෝම දන්නවා. ඊට කලින් ලංකාවේ තිබ්බ යම් කාලවකවානුවල තිබ්බ යුදමය වාතාවරණවලදී අපි දැක්ක ටූරිසම් බිඳුවටම වැටෙනවා. බිඳුවටම කඩාගෙන වැටෙනවා. ඒකට බැටකන්නේ හැමදාම මේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔබ අපි වගේ කට්ටිය. ඉතින් මේකට කවදාවත් කිසිම රජයක් මන් දන්නේ තාමත් කිසිම දෙයක් කරලා නැහැ මේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මිනිසුන්ව රැකගන්න ඕනි. මේ කට්ටිය ගොඩක් සමහර වෙලාවට ලීසින් කම්පැනි වලින් ලෝන් දාලා වාහන අරගෙන ගෙවල් හදලා හෝම් ස්ටේ කන්සෙප්ට් හදලා එක දේවල් හදලා ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ. මම කියන්නේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකට ලක්ෂ 4ක් විතර කෙලින්ම දායක වෙන මිනිස්සු ගැන විතරක් නෙමෙයි. වක්‍රාකාරව අපි බැලුවොත් එහෙම සම්බන්ධ වෙලා ඉන්නවා පාරේ තැඹිලි ගෙඩිය විකුණන මිනිස්සයා.
විස්මූණු කපන මිනිස්සයා, මැණික් කර්මාන්තයේ නියැලෙන කෙනා, ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන කෙනා, බතික් කර්මාන්තයේ නියැලෙන කෙනා, මේ හැම පුංචි ඉන්ඩස්ට්‍රි එකක්ම කඩාගෙන වැටලා තියෙන මේ සංචාරක කර්මාන්තයේ වක්‍රව එයාලා මේ සංචාරක කර්මාන්තයත් එක්ක සම්බන්ධ වීම නිසා. ඉතින් මෙයාලට කිසිම පිළිසරණක් කවුහරණක් මේ කිසිම රජයන් විසින් හෝ ටූරිසම් මිනිස්ට්‍රිය වෙතින් හෝ කිසිම දෙයක් ලැබිලා නැහැ. ඉතින් ඔබ කියපු දේ ඇත්තටම අපි ඉදිරියේදී දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාල වේලාවත් එක්ක දැන් ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මේ කොවිඩ් වසංගතයේ පස්සේ. බී ලෙෂර් ටූරිස්ට්, බී ලෙෂර් ට්‍රැවලර්. බී ලෙෂර් ට්‍රැවලර් කියලා කියන්නේ ඔබ සංචාරය කරනවා ඔබගේ බිස්නස් කටයුත්තකට. බිස්නස් කටයුතු වල සංචාරණය කරන අතරේ ඒ කාල සීමාව ඇතුළත දවස් ඔබගේ බිස්නස් වැඩේ දවස් 4යි. දවස් 3ක් ඔබ ඒ ඩෙස්ටිනේෂන් එකේ ලෙෂලි ගත කරනවා. දවස් 3යි. සතියයි ඔබගේ බිස්නස් වැඩෙත් වෙනවා. ඔබගේ නිවාඩුවත් ලැබෙනවා. ඉතින් මේ බී ලෙෂර් ටූරිස්ට් කියන එක ගොඩක්ම පොපියුලර් දැන් ඇත්තටම මේ කොවිඩ් මේකත් එක්කම ඒකම එනවා. තව එකක් එනවා ඩිජිටල් නොමෑඩ් කියන සංචාරක මිනිසු මේ බී ලෙෂර්ත් එක්කම යන එකක් තමයි ඩිජිටල් නොමෑඩ් කියලා කියන්නේ. එයාලා කැමති තනියම සංචාරය කරන්න. ඒගොල්ලෝ වැඩ කරන්නේ කම්පියුටර් එකෙන්, රිමෝට් ඒරියාස් වලට යන්න. ගිහලා ඔෆිස් එකෙන් ඈත් වෙලා ඒගොල්ලෝගේ වැඩ කරන්නේ මේ කම්පියුටර් එකෙන්. ඉතින් මේ මාකට් එක කැප්චර් කරන්න පුළුවන්. මේ සෝලෝ ට්‍රැවලර්ස්ලා කියලා කියනවා අපි. මේ මාකට් එක කැප්චර් කරන්න පුළුවන්. ඉතාමත්ම හොඳ අවස්ථාවක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. දැන් ඔබතුමා කිව්වා තව එකක් වෙල්නස් ට්‍රැවල්. වෙල්නස් ට්‍රැවල් ඇවිල්ලා අපිට තියෙනවා සියලුම රිසෝසස් අපිට වෙල්නස් ට්‍රැවලර් කෙනෙක්ට ආයුර්වේද නේ. එතකොට ඒ හරහා අපිට ටූරිසම් අපිට ඩෙවලොප් කරන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා පර්සනලයිස් ට්‍රැවල්. ගොඩක් කෙස්ලා දැන් මේ කොවිඩ් වසංගතෙත් එක්ක හිර වෙලා ගෙවල් වලට හිර වෙලා ගෙවල් ඇතුළෙම ඉඳලා ඒගොල්ලොන්ගේ කාලය හුඟක් වෙලාවටම බිත්ති 4ට සීමා වෙච්ච කාලයක්. ඒගොල්ලොන් කැමති එළියට එන්න. ඒගොල්ලොන්ගේ තියෙන විවිධ අවශ්‍යතාවයන්. ඉතින් මේ හැම දෙයක්ම කැප්චර් කරන්න පුළුවන් නම් මේගොල්ලොන් එක්ක කතා කරලා මේගොල්ලොන්ට ටේලර් මේඩ් පැකේජ් එකක් දෙන්න පුළුවන් නම් මේ මාකට් එක කැප්චර් කරන්න. ඒ කියන්නේ ඒකයි මම කිව්වේ පර්සනලයිස් ට්‍රැවල් කියන මාකට් එකක් ඇවිල්ලා තියෙනවා දැන්. අපි මේ මාකට් එක කැප්චර් කරන්නේ කොහොමද කියන එකයි ඉතාමත්ම වැදගත් දේ. බොහොම ස්තුතියි ක්‍රිස්. අපි මම හිතන්නේ ප්‍රේක්ෂකයනි ඉතාමත් දීර්ඝ සාකච්ඡා කර යුතු එපිසෝඩ් ගණනාව සාකච්ඡා කර යුතු මාතෘකා සමූහයක් අපිට මේක පැය භාගයක පැයක එහෙම නැත්නම් පැය කීපයක වැඩසටහනකින් ඉවර කරන්න බෑ. අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙන තුරු STV The Mirror වැඩසටහන ඔස්සේ නැවත හමු වෙන තුරු ඔබ සැමටම අයබෝවන්. සුබ දවසක්.